මාර සූත්‍රය සංයුත්ත නිකායේ 3 වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 15 වෙනි ග්‍රන්ථයේ 341 වෙනි පිටුව. රාද සංයුක්තයේ මාර සූත්‍රය. ආයුෂ්මත් රාද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹී භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස්වහුන් ආයුෂ්මත් රාද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මේ සැලකලහ. වහන්ස මාර මාරයයි කියනු ලැබේ. කොපමණකින් මාර වේදයි. රාදය රූපයේ ඇති කල්හි මරු මරණය හෝ මැරිය යුත්තා හෝ මැරෙන්නා හෝ වන්නේය. රාද ඒහින් මෙහිලා තෙපේ රූපේ මරු යයි දකිව්. මැරිය යුත්තා යයි දකිව්. මැරෙන්නා යයි දකිව්. රෝගයයි දකිව්. ගණ්ඩයයි දකිව්. හුලයයි දකිව්. ව්‍යසනයයි දකිව්. ව්‍යසනයට පැමිණියකැයි දකිව්. යම් කෙනෙක් රූපය මෙසේ දකිද්ද ඔහු මනමින් දකිති. වේදනාව ඇති කල්හි සංඥාව ඇති කල්හි සංඛාර ඇති කල්හි විඥාන ඇති කල්හි මරු හෝ මැරිය යුත්තා හෝ මැරෙන්නා හෝ වන්නේය. රාදේ ඒයින් මෙහිලා තපි විඥානේ රූප වේදනා සංඥා සංඛාර විඥානය මරු යයි දකිව්. මැරිය යුත්තායි දකිව්. මැරෙන්නායි දකිව්. රෝගයයි දකිව්. ගණ්ඩයයි හුලයයි ව්‍යසනයයි ව්‍යසනට පැමිණෙතයි. යම් කෙනෙක් එලෙස මෙසේ දකිද්ද ඔහු මොනවට දකිත්? මොනවට දකිද්ද? දැක්ම කුමක් අර්ථ කොට ඇද්ද? රාදය මොනවට දැක්ම නිර්වාණය ඇත්ත කොට ඇත? වහන්ස නිර්වාණය කුමක් අර්ථ කොට ඇද්ද? රාදය නිර්වාණය නිර්වේදය විරාගය අර්ථ කොට ඇත. විරාගය කුමක් අර්ථ කොට ඇද්ද? රාදය විරාගය විමුක්තිය අර්ථ කොට ඇත. විමුක්තිය කුමක් අර්ථ කොට ඇද්ද? විමුක්තිය නිවන අර්ථ කොට ඇත. වහන්ස නිවන කුමක් අර්ථ කොට ඇද්ද? රාද ප්‍රශ්න ඉක්ම වූයේ ප්‍රශ්නයේ කෙලවර ගන්නට අසමත් වූයේ නිවනට බැසගත් නිවන පිහිට කොට ඇති නිවන අවසන් කොට ඇති මග බඹසර වෙසෙයි. දැන් මේ අපි කතා කරේ මාර සූත්‍රය. බුදුන් වහන්සේ රාද භික්ෂුන් වහන්සේට මනාකොට පැහැදිලි කරනවා. ඔබටත් එය ඇසෙන්නේ නැති. රූපේ ඇති කල්හි මරණය හෝ මැරිය යුත්තා හෝ මැරෙන්නා හෝ වන්නේ කියලා. මේ රූපේ අපි ඔබට දිගින් දිගට පැවසුවා බාහිර දෙයක් තියෙනවා කියලා ගැනීමයි රූපය ඇත්ත කර ගැනීම කියන්නේ. ඉතින් ඒක සරලව පැහැදිලි කරන්න පුළුවනි. ඒ තරම් සංකීර්ණ කරගන්න නැතුව රූපේ කියලා කියනවා. ආවසෝ රූපාන්තිකෝ ආවසෝ රූපං වදේති. එතකොට හතර මහ භූතත් හතර මහ භූත නිසා හත් වුණු පාදාය රූපත් රූපං වදේති. මේ හැම දෙයකින්ම කියන්නේ බාහිර දෙයක් තියෙනවා කියලා අපි සිතිනුයි හදාගන්නේ. අපිට හැම දෙයක්ම දැනෙන්නේ හිතටයි. ඔබට හැම දෙයක්ම දැනෙන්නේ ඔබේ සිතටනේ. එහෙනම් බාහිර දෙයක් තියෙනවා කියලා කියන්නේත් ඔබේ සිතනේ. එහෙනම් පැහැදිලි. රූපය ඇත්ත කරගන්නවා කියන්නේ ඔබ දකින්නේ මේසයක්, පුටුවක්, ඇඳක්, නාගයක්, නුගගහක්, කොස් ගහක්, ගෙයක්, දරුවෙක්
අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, ඉරක්, හඳක්. මේ මොන නමින් කිව්වත් ඔබ දන්නේ මෙන්න මේ සම්මුති නාමයක්. ඔබට හතර මහා භූත පේන්නේ. චත්තාරෝච මහා භූතානං කියන තැන ඔබගේ සිතට පේන්නේ. ඔබගේ සිතට පේන්නේ සම්මුති, ප්‍රඥප්ති. ඒවා බාහිර නෑ. බාහිර තියනවාද නාගස්, නුගගස්. නාගහ කිව්වේ නෑ මම නාගහ කියලා. නුගගහ කිව්වේ නෑ මම නුගගහ කියලා. ඒවා අපේ සිත්වල හදාගන්න. සම්මුති ප්‍රඥප්ති. අපි ඇසුරු කරන්නේ අපේ හිතේම හදාගත්ත ලෝකයක්. අපි ඇසුරු කරන්නේ අපේ හිතේම හදාගත්ත සම්මුති ප්‍රඥප්ති ලෝකයක්. ඒකයි මේක චිත්තේන නියති ලෝකය කියන්නේ. බාහිර තියෙන ලෝකෙ නෙමෙයි. ඔබ හිතන්නේ ඔබට අතීතේ මතක් වෙන්නේ. ඔබට අනාගත දෙයක් සිහි වෙන්නේ. ඒ මනෝවිඤ්ඤාණ සිතක්. ඔබට මේ මොහොතේ පේන්නේ චක්කු විඤ්ඤාණ සිතක්. ඔබට ශබ්දයක් ඇහෙනවා නම් ඒක සෝත විඤ්ඤාණ සිතක්. ඔබට රසක් දැනෙනවා නම් ඒක ජීව විඤ්ඤාණ සිතක්. ඔබට ගන්ධයක් දැනෙනවා නම් ඒක ගාහන විඤ්ඤාණ සිතක්. ඔබට උණුසුම සීතල දැනෙනවා නම් ඒක පොට්ටබ්බ කාය විඤ්ඤාණ සිතක්. මෙන්න මේ ලෙස ආයතන 6ක් ඇස කන දිව නාසය කය මන කිය ద్వාර 6ක් විදිහට දොරටු 6ක් විදිහට ඔබට අරමුණු වෙනවා. ඒ අරමුණුමයි සිත කියන්නේ. එතකොට මේ අරමුණු තමයි අපි ජීවත් වෙනවා කියන්නේ. දැන් මේවා සිතුවිලි, චිත්ත රූප, සිතුවිලි. අපි කියනවානේ පටික සම්පස්සයට අජිවචන සම්පස්සයක් කියලා. මනසට ස්පර්ශ වෙන්නේ. මනසින් තමයි සිතුවිලි හැදෙන්නේ. අපි අසුරු කරන්නේ සිතේ මවාගත්ත ලෝකයක්. ඇත්ත ලෝකයක් නෙමෙයි. මේ ලෝකයේ ඉන්න හැම කෙනෙක්ම එහෙමයි. ස්කන්ධය කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන. ඒක හැමෝම දන්නවා. හැබැයි මේ ස්කන්ධය කියන්නේ ඒක අරමුණක් ගත්තොත් උදාහරණයක් විදිහට වර්ණ අරමුණක් ගත්තොත් ඒක වර්ණාරම්මණයක්. ඒ වේදනා කියන්නේ හැඩතල විඳීම. ඒක සංඥාව මීට කලින් ඒ වගේ හැඩතලයකට එනකොට ඒත් එක්කම ආපු නාමය සිහි වෙනවා. ඒ හැඩතලයට සංඥාවක් තියෙනවා. ඒ වේදනාව විඳින්නේ හැඩතලයයි. හැඩතලේ දැනීමයි වේදනා සංඥා සංඛාර කියන්නේ ගලපනවා. කලින් මේ වගේ දෙයක්කට තිබුණු එක අනුව අපි තේරුම් ගන්නවා. අන්න අප හැඩතලේ රූප වේදනා සංඥා සංඛාර විඥාන දැන ගැනීම. අපි හිතනවා අපි මේ උදාහරණයකට ගත්තොත් මේ එන අරමුණ එනකොටම ආරම්භනේ අපි කියන පොත. ඔබේ ඉස්සරහ පොතක් තියෙනවා කියලා හිතන්න. ඒතර පොත උදාහරණයක්. ඔබට පේන්නේ පොතක්. ඒක තමයි සිත අරමුණ. නමුත් ඇත්තට පොත කියන්නේ අපි පෙර දන්න දත්තයක්. ඒක හැඩතලයක් පමණයි. අපේ සිතේ තමයි කලින් ඒකට තියපු නම තියෙන්නේ. ඒක සිතුවිල්ල. මේ හැඩතල එනකොටම නම සිහි වෙනවා. අපි කියනවා පුරාණ බිදම් බික්කවේ කම්මං වදාමි පෙර කර්ම නිසා නව කර්ම හැදෙනවා කියලා. අතීත කර්ම නිසා නව කර්ම සකස් වෙනවා කියලා. හැබැයි මේ මොන විදිය වචන පාවිච්චි කරත් වචන ලෞකිකයි. ඒවේ අන්තයක් තියෙනවා. මේ තියෙනවා කියන දෙයක් උඩ තමයි මේ භාෂාව තියෙන්නේ. පරිබාහිර තියෙනවා. මේ ලෝකේ තියෙනවා. මේ ලෝකේ තියෙනවා කියන එක තමයි බුදු කෙනෙක් ලෝකෙට පහළලා කියන්නේ. ඒක නෙමෙයි සත්‍ය කියලා. බුදුන් වහන්සේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු පෙරණුවසු විරු දහමත් දේශනා කරනවා. ඒක තුල අන්තයක් නැහැ තියෙනවා කියලා. බාහිර ඇත්ත කරගත්ත පදනමක් මත තමයි සියලුම ආගම් රඳා පවතිලා තියෙන්නේ. නමුත් බුදුන් වහන්සේ ලෝකෙට දේශනා කරන්නේ
පුබ්බේ අනුසුතේසු ධම්මේසු පෙරණුවේසු විරුද්ධපක් විදියට. ඔය හැම ආගමකම තියෙන එක නෙමෙයි. බාහිර දෙයක් තියෙනවා, ඒක පින් කරන්න පුළුවන්, පව් කරන්න පුළුවන්, ඒක පූජා කරලා කියප එක සෑම ආගමකම තියෙනවා. නෝ බුදුන් වහන්සේ කියනවා නෑ තියනවා කිව්වොත් වැරදි, නෑ කිව්වොත් වැරදි. හේතුන් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති. මජ්ජේ ඥානං කියන තැනින් බුදුන් වහන්සේ ධර්ම දේශනා කරනවා. මධ්‍යම ප්‍රතිපදාවෙන් ලෝකයට ධර්ම දේශනා කරපු එකම ශාස්ත්‍රුන් වහන්සේ ගෞතම බුදුන් වහන්සේ පමණයි. දැන් ඔබට පැහැදිලි. අජ්‍යත්ත බහිද්දා කියන අන්ත දෙක පෙන්නලා ධර්මයේ පැහැදිලි කරේ බුදු කෙනෙක් පමණයි. බාහිර සත්‍යයක් නොවන බවයි එහි අන්තර්ගතය වන්නේ. ධම්මචක්කපවස්සන සූත්‍රය තුල බුදුන් වහන්සේ පස්වග තවුසන්ට බුද්ධත්වයේ ලැබලා මුලින්ම දේශනා කරපු ඒ සූත්‍රය තුල මේ බුද්ධ දර්ශනයයි ඉස්මතු වන්නේ. ඒ තුල තියෙනවා මනාකොට දර්ශනය. අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක මනාකොට පෙන්නනවා. බාහිර අන්තයයි අභ්‍යන්තර අන්තයයි. බාහිර අන්තේ මේ බාහිර තියනවා කියලා ගන්න. අභ්‍යන්තර අන්තේ මේ සිතුවිල්ල. අපි බාහිර තියනවා කියලා හිතනවා. අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක දකින්න. නාමයයි රූපයයි දකින්න. ඔබගේ අවබෝධය පිණිස අපි මෙහෙම සරලව දේශනා කරනවා. මෙහි කිසිදු වරදක් නැහැ. ධර්මයේ හැම පැත්තෙම ඔබ ගලපලා බලුවම ඔබට තේරෙයි මෙහි වරදක් නැති බව. අජ්ජත් බහිද්දා කියන අන්ත දෙකම තමයි බාහිර රූපේ සිත නාමී කියලා ගන්න එක. ඒක ධර්මයේ ටිකක් දන්න කෙනෙකුට තේරෙන්නේ නැහැ. ධර්මය හොඳට අවබෝධ වුණු කෙනෙකුටයි තේරෙන්නේ. ඒක තමයි මේ කියන්නේ කියලා. සුනීත සෝපාක වාගේ මුකුත් ඉගෙන ගත්ත නැති කෙනෙකුටත් මේක තේරෙනවා. බාහිර අන්තේ අභ්‍යන්තර සිතේ අන්තේ. බාහිර රූපේ අභ්‍යන්තර නාමී සිතාන්තේ. අපි නාමීය රූපයක් ඇසුරු කරන්නේ. ඒක චිත්ත රූපයක්. අපි බාහිර තියෙන දෙයක් නෙමෙයි ඇසුරු කරන්නේ. අපි ඇසුරු කරන්නේ පොත කියන්නේ නාමයක්. බාහිර තියෙන හතර මහා භූත නෙමෙයි. පොත කියන්නේ නාමයක්. ඒක ශබ්දයක්. ශබ්දේ නිසා තමයි අනුසෝතේ පටිසෝතේ සෝතේ කියන්නේ කන. ශබ්දේ. ඒක හැඩතලයට ගැට ගැහිලා. කවුරු හරි කෝල් එකක් දීලා පොත කිව්වම අපිට රූපය හම්බ වෙනවා. අන්න ශබ්ද එකතු වෙලා සෝත. ශබ්ද එකතු වෙලා හැම දෙයකම. අපි භාෂාවක්. භාෂාවකින් කතා කරන්නේ. භාෂාවක් අන්තයක් තියෙනවා. තියෙනවා කියලා ගත්ත නිසායි භාෂාව තියෙන්නේ. භාෂාවකින් කියන්න බෑ. මධ්‍යම ප්‍රතිපදාව. භාෂාවේ අන්තයක් තියෙනවා. ඇත්ත කිව්වොත් තිබිලා තියෙනවා. ඇත්ත කිව්වොත් නැති වෙනවා. නැත කිව්වොත් තිබිලා තියෙනවා. ඇත්ත කිව්වත් නැත කිව්වත් අන්ත දෙකක් තියෙනවා. ඒ කියන්නේ බාහිර තියෙනවා කියලා ගැනීම තුලයි ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ තුනක් හැදෙනවා. මේකයි භාෂාවේ ආරම්භය. අතරම තියෙනවා කියලා ගත්ත කම්මයි මුළු ලෝකෙම රැවටීම. භාෂාව කියන්නේ රැවටීමේ කොටසක්. දැන් මේ කතාව හරිම ලේසියි. අජ්ජත බහිද්දා කියන අන්ත දෙකෙන් ධර්මයේ දකින්න ඕනි. හේතුන් පටිච්ච සම්භූත හේතු නිරුද්ධා නිරුද්ධති කියන්නේ තියෙනවා කිව්වත් වැරදි, නැහැ කිව්වත් වැරදි. හේතු තිබ්බොත් තියෙනවා නැත්තම් නැහැ. ඒක පෙන්වන්න තමයි බුදුන් වහන්සේ උපමාවක් පෙන්වන්නේ. ආලෝකයක් ගසස් නිසා වැටෙන සෙවණැල්ල තමයි අපේ හිතට වැටෙන ඡායාව ප්‍රතිබිම්බේ බාහිරේ තියෙන. අපි අතරම බාහිර ගැන හිතාගෙන සිත තුළ ජීවත් වෙනවා. මේ ධර්මයේ අවබෝධ කරගන්න අපි සිතෙන් පිට ගිහිල්ලා නැහැ. දරුවා ඉන්නේ ඔබේ හිතේ. ගෙවල් තියෙන්නේ ඔබේ හිතේ. ඉර තියෙන්නේ ඔබේ හිතේ. හඳ තියෙන්නේ ඔබේ හිතේ. සේරම ඔබේ විඥානය දැන ගැනීම මායාව. බාහිර තියනවා කියලා ගන්න අපි හිතන සිතුවිල්ලක්.
ඒකයි පටිඝ සම්පස්සේට අදිවචන සම්පස්සයක් කියලා ස්පර්ශයෙන් පෙන්නන්නේ. අදිවචන කියන්නේ චෛසික. එතකොට අදිවචන කියන්නේ සිතුවිලි. අපි සිතුවිලි වලට හැම එකම පරිවර්තනය කරනවා. බාහිරින් ශබ්දයක්. අපි කියන එක පිච්චමලේ සුවඳක් ආවත් පිච්චමලේ සුවඳ. ශබ්දයක් ආවත් ඒක කපුටගේ ශබ්දේ. ඒක හුළඟේ ශබ්දේ. අපි රූපයක් පෙන්නනවා. අපි රූපයක් ගැට ගහගෙනයි ශබ්දෙට. ගන්ධයට රූපයක් ගැට ගහගෙන පිච්චමලේ සුවඳ. රසට රූපයක් ගැට ගහගෙන අන්නාසි රස. වර්ණයට රූපයක් ගැට ගහගෙන අපි හැමදේටම රූපකින් කතා කරනවා. ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. රූප කියන්නේ සේරටම. අපිට එන ආරමුණු ආරම්මණය කුමද්ද? ආරමුණු රූපයක් තියෙනවා. දැන් ඔබට රූප කියන එකට පැහැදිලි මේ වර්ණය විතරක් නෙමෙයි. ආරමුණටයි රූපේ කියන්නේ. ඒකයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ. ඒ ස්කන්ධය කියන්නේ මේ ආරමුණ දැන ගැනීම. දැනගන්න ආකාර විඥානයේ අවසානයේ තියෙන. ඔය ඔබ දන්නානේ. පංචස්කන්ධය කියන්නේ කය කියලා ගත්තට පොතේ උගන්වන්නේ එහෙමනේ. නමුත් පංච ස්කන්ධය කියලා ගන්නන්නේ ඒ උපාදාන කරගන්න මේ සිතුවිල්ල හැදෙන හැටි. වේදනා සංඥා සංකාර විඥාන. මේක අමුතු කතාවක් නෙමෙයි. වර්ණ ආරම්මණයක් කෙනකොට වර්ණ ඇහැට එනකොට ආලෝකයක්. ආලෝකේ නැත්තම් පේනීමක් නැහැ. ඒ සිත කියන්නේ ඇඟේ තියෙන එකක් නෙමෙයි. ආලෝකයට ඇති. බාහිර අන්ධකාරයේ ඔබට පේනවද? නැහැ. ආලෝකයක් නැතුව පේන්නේ නැහැ. ඒතර පේනීම කියන සිත ආලෝකයට ඇති. ඔබේ ඇඟේද සිත තියෙන්නේ? නැහැ. ඇඟේ තියනවා කිව්වත් වැරදි. ආලෝකයක් නැත්තම් පේන්නේ නැහැ. එහෙනම් මේ සිත වර්ණ සිත ආලෝකයට ඇති. එළියටත් ඇති. ඇඟේ තියනවා කිව්වත් වැරදි. මේ හේතු නිසා හටගෙන හේතු නැතුවට නැති වෙන ඉමස්මින් සති ඉදන් හොති ඉමස්මින් අසති ඉදන් නැහොත්. ගොඩාක් අයට මේ වචන කටපාඩම්. නමුත් අර්ථය තුල ප්‍රායෝගික වෙලා නැහැ. ඒක නිසා ඔක්කොම පටලවාගෙන ඉන්නවා. කවුරු හරි මොන හරි කිව්වහම ඒක වැරදි කියලා හිතනවා. පොතේ නැත්තම් ඒක වැරදි කියලා හිතනවා. ධර්මේ කවදාවත් පොතක ලියන්න බෑ. ධර්මේ කවදාවත් පොතක ලියන්න බෑ. ඇයි ඒ? ධර්මයේ තියෙන අපේ සිත ගැනයි. සිත මායාවක් නම් සිත සිතෙන් මිදෙන තැන තියෙන දෙයක් කොහොමද මේ සිතෙන් ලියන්නේ? මේක ලියන්න බෑ. අපි ඒක තව ඉස්සරහට පෙන්නනවා. මධ්‍යම ප්‍රතිපදාව මාධ්‍යයට පැමිණීම මාධ්‍ය ඉපදීම. ඒ කියන්නේ ආශ්‍රව කියලා ෂය වෙන්නේ මේ මාර්ගයට ප්‍රවේශ වුණු කෙනාට. ආරෂ්ඨාංග මාර්ගෙත් මේ එක්ෂණික සිතක දකින්න ඕනි. ඔනෝතරයි ගැඹුරුම තැන. එතන ගැඹුරුයි. ගැඹුරුණත් ඒක සරලව පැහැදිලි කරන්න පුළුවන්. සරලව වැඩිකමටම ගොඩක් අයට ඒක සැකසහිතයි. නමුත් කිසිදු සැකයක් කරන්න ඉඩක් නැහැ. සියල්ල නිර්මලව තියෙනවා. මේ ක්ෂණික සිතක උදේවැය දැකීමයි මුළු ධර්මස්කන්ධයම තියෙන්නේ. ක්ෂණික සිතකයි චතුරාර්ය සත්‍ය ක්ෂණික සිතක තියෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ක්ෂණික සිතක දකින්න පුළුවන්. එක සිතක දකින්න පුළුවන් මුළු සිත් සේරමේ වගේමයි. අපි කිව්ව අර අඹ ගහේ කොළ 5000ක් තිබ්බත් එක කොළයක නාරට වින්නාසේ බැලුවාම මුළු අඹ ගහේ කොළ 5000ක් බැලුවා. මේ වගේ උපදින සේරම සිත් බැලුවා වෙනවා එක සිතක් හරියට බැලුවොත්. අපි උදාහරණයක් ගමු. අර පොත දකින්න සිත. මේ මොහොතේ ඔබට පොතක් පේනවා. ඒ තමයි උදාහරණය මේ අරමුණ තමයි පොත. දැන් පොත කියලා දෙයක් බාහිර නෑ. ඒ හැඩතලිනකොට අපි කියනවා පොත කියලා සිත උපදිනවා. ඒක අපේ සිතේ උපදින්නේ පොත. ඒක චිත්ත රූපයක්. බාහිරේම පොත් කියලා දෙයක් නෑ අතරමා භූත.
අපි හතරමහා භූතයට ගැට ගන්නවා. අන්න උපාදාය රූපේ ගැට ගන්නවා හතරමහා භූත රූපෙට. චත්තාරෝච මහා භූතානං චතුන්නංච මහා භූතානං උපාදාය රූපං වදේති. ගැට ගහගත්තා. උපාදාය සිතෙන් හදාගත්ත රූපේ බාහිර තියෙන්නේ කියලා. දැන් අපි රැවටිලා. දැන් සත්‍ය දකින්නවා නම් කොහොමද? රැවටෙන්නේ නැහැ. තමන්ගේ සිතම බව දකිනවා. බාහිර හැම දේවල් නැහැ. සිතේ හැදෙන දේවල් කොහෙන්ද බාහිර? දැන් මෙතන පොත තියෙන දේවල් ගත්තොත් බාහිර තියෙන්නේ ඒ අතරමහා භූත ඒ හැඩතලේ පොත කියලා ගැට ගැහුවොත් මොකද වෙන්නේ? අන්න සමුදේ පොත හටගත්තා කියන්නේ එක්ක ඇලෙනවා ඒ පොත එක්ක හොඳයි එක්ක නරකයි. තණ්හාව එතනම උපදිනවා. ඇලීම ගැටීම ලෝභ දේශ මොහ සිත් පහළ වෙනවා. ඒකට ඇලෙනවා එක්ක ගැටෙනවා. ඇලීමත් සුඛ දුක්ඛං දුක දුක්ඛං දෙකම දුකක්. අන්න දුකේ උපතයි පොතේ උපත. මේ නිර්මල සද්ධර්මය හොඳින් අසන්න. මේ කිසිදු අඩුවක් නැහැ. මේ පිරිසිදුවට තියෙනවා. ඔබට මේ පිරිසිදුවට මේ ඉදිරිපත් කරනවා. කිසිදු අඩුවක් මෙතන නැහැ. කිසි කෙනෙකුට කියන්න බෑ මේක වැරදි කියලා. ඒකට හේතුව මේ මුළු සද්ධර්මයේම අවබෝධය තුලින් ඔබට දේශනා කරන්න පුළුවන්. කිසි කෙනෙකුට ඒක අභියෝගයට ලක් කරන්න බෑ. ඇත්තරම බොහෝ අය ධර්ම දේශනා කරන අවබෝධය තුලින් නෙමෙයි ගිරව් වගේ කටපාඩම් කරගත්ත වචන ටිකක් කියන්නේ. ඒකයි මේ ධර්මයේ ගොඩක් අයට තේරෙන්නේ නැත්තේ. ඒක නිසා මේ මිනිස්සුන්ට ගොඩක් මේ අවැඩවලට යොමු වෙලා ඉන්නේ. සමහරු ධර්මයේ කියලා කියන්නේ ධර්මයේ නෙමෙයි. කතන්දර ගොඩක් කිව්ව පමණට බොළඳ විදියට මිනිසු මත් කරලා ධර්මයේ යට ගන්න බෑ. බුද්ධ ධර්මයේ නම් ඔවැනි සුන්දර කතා නෙමෙයි තියෙන්නේ. ඒකේ තියෙන්නේ සත්‍ය. පරම සත්‍ය. පරම සත්‍ය එහෙම සුන්දර කතාවක් නෙමෙයි. පරම සත්‍ය සුන්දරයි අවබෝධ වුණොත්. නමුත් ඔය කියන්නේ පුංචි ළමයින්ට අර සුරංගනා කතා කියනවා වගේ බුදුබණ කියන සමහර අය. පුංචි ළමයින්ට අපි දැක්කා ආම්දුරුනමක් කතන්දර කියේ ඉන්නවා. ටිකක් කල යනකොට මේ ළමයි රැවටෙනවා. ඊට පස්සේ මේ හාමුදුරුවන්ට හිතෙනවා දැන් මේ ළමයි මෙච්චර රැවටෙන එකේ ලොකු අය රැවටෙනවා නම් තමයි වැඩි. අන්න ලොකු හාමුදුරුවෝ කියනවා මේ ඔය පොඩි අය රැවටගෙන හිටිය ඇති දැන් ලොකු අය ටික රැවටන්න පුළුවන් නම් කියලා. අන්න ඊට පස්සේ ලොකු අයටත් අර කතන්දර කියනවා. දැන් ලොකු අය ඊට වැඩි හොඳට රැවටෙනවා. දැන් හරි ප්‍රසිද්ධයි. හැමෝම හිතන් ඉන්නවා බුදුබණේ කියලා. ඒ බුදුබණ නෙමෙයි. ධර්මයේ තුල නිර්මල බුද්ධ ධර්මයේ තුල සත්‍ය තියෙන්න ඕනි. සත්‍ය නැති තැන ධර්මේ නෑ. කතන්දර ටිකක් නෙමෙයි මේක. මේ අපේ ජීවිත කතාව. මේ අපේ සිත හැදෙන හැටි කතා කරන්නේ. සිත හැදෙන හැටි කතා කරන්නේ නැති තැනක ධර්මේ නෑ. ඒක ධර්මයට අදාළ ධර්ම දේශනයක් වෙන්නේ නෑ. රූපේ ඇත්ත කරගෙන යමෙක් ධර්මයක් දේශනා කරනවා නම් ඒක බුද්ධ ධර්මයට පටහැනි. ඒ කියන්නේ බාහිර ලෝකයේ ඇත්ත කරගෙන බණ කියන්න බෑ. මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්ම දේශනයක් කරන්න බෑ. බාහිර ඇත්ත කරගෙන. ඒ අනුව බලනකොට අද දේශනා කරන බුද්ධ දේශනා බුදුන් වහන්සේ කිව්වා කියලා කියන මේ බණවලින් 90%ක්ම බොරු වෙනවා. හොඳින් අසන්න ධර්මයේ. හොඳට බලන්න සිහිනුවන පිහිටලා බාහිර ඇත්ත කරගෙන කියන බණ මොනවාද? මධ්‍යම ප්‍රතිපදාවෙන් කවුද ධර්ම දේශනා කරන්න කියලා. බුදු කෙනෙක් කිසි දවසක මධ්‍යම ප්‍රතිපදාවෙන් පිට ධර්ම දේශනා කරන්නේ නැහැ. ඒක මුළු ත්‍රිපිටකයේම පේනවා බැලුවා. රූපේ ඇත්තද? රූපේ සත්‍යතෝ අනිච්චතෝ අනිත්‍යම් බන්තේ හැම තැනම මොහොමයි තියෙන්නේ. හැම සූත්‍රයක්ම මොහොමයි තියෙන්නේ. කිසිම තැනක රූපේ නිත්‍ය කළා බුදුන් වහන්සේ ධර්ම දේශනා කළා නැහැ. ඒක නිසාමයි ඔබට දැන් අන්ත දෙක පෙන්වන්න පුළුවන්. රූපය ඇත්ත නෙමෙයි. අපිට පේන දේ ඇත්ත නෙමෙයි. ඔන්න ඕක කවුරු හරි කියනවා නම් ඒ බුදුබණ. ඒ බුදු කෙනෙක් ලෝකේ දේශනා කරන්නේ බණ. ලෝකේ ඇත්තක් නෙමෙයි කියන තැනයි බුද්ධ දේශනේ තියෙන්නේ. අද ඕක කියා ගන්න බෑ. ඇයි බාහිර ඇත්ත කරගෙන කරන අවැඩ විගඩන් සේරම එලි වෙනවා
බාහිර බොරුවක් කියපු ගමන්. ඒ නිසා ඒ අයටම දැන් අද කටවල් වැහිලා දතකට පූට්ටු වෙලා ඇත්ත කියා ගන්න බෑ. බාහිර ඇත්තක් නෙවෙයි කියලා කියා ගන්න බෑ. බුදුන් වහන්සේ මුළු සූත්‍ර පිටකයේ හැමතැනම මේ බලන්න අපි මේ කතා කරන හැම සූත්‍රයකම තියෙන්නේ මොකද්ද? රූපය අනිච්චද? නිත්‍යද? අනිත්‍යම් බන්තේ. එදම් බාහිර ඇත්ත නෙමෙයි කියලා තියෙන්නේ. ඔතනට ධර්මයේ ගලප ගන්න බෑ. තටමනවා රූපය කොහොමද කියලා හොයාගන්න බැරුව. ඒ තරම්ම ඔලොමොට්ටල බොළඳ ඔලුගෙඩි වලට මේක තේරිලා නැහැ. ඍජුවම කතා කරන්න ඕනි. මේ ධර්මයේ එහෙම කාටවත් සෙල්ලම් කරන්න පුළුවන් එකක් නෙමෙයි. නිකම් මේ එහෙම මේ චීවරයක් දාගත්ත පමණින් මේ සිතේ සත්‍ය දැකලා මිදෙන්න මගක්වත් නැති කෙනෙක් නිකන් අලුවෙක් වගේ. නාට්‍ය වල රංගපාන්නේ. අන්න ඒ වගේ රංගපෑමක් විතරයි. අද මේ සමාජයේ ආවඩ අපිට පේනවා භික්ෂුන් වහන්සේලාගේ මේ ගිහියන්ගේ දෙගොල්ලන්ගේම. ඒකට හේතුව මේ ධර්මයේ බොරු කීම. ඒකට වග කියන්න ඕනි මේ මුසාවාදා බුදුන් වහන්සේ දේශනා කරපු විදිහට බොරු කියපු නිසා මේ සමාජය පිරිහිලා තියෙනවා. බුදු බණ විදිහට බොරු බණ කියලා සමාජෙ පිරිහිලා ගිහිල්ලා. නිර්මල ධර්මයේ යමෙක් දේශනා කරනවා නම් ඒ කවදාවත් එයා අවඩක් කරන්නේ නැහැ. ඒකට හේතුව තමන්ගේ සිතමයි සේරම. තමන් කොහොමද හොරකමක් කරන්නේ? තමන්ගේ සිතේ නම් මේ සේරම තියෙන්නේ. තමන්ට පුළුවන් ද බාහිර දෙයක් හොරකම් ගන්න. බාහිර කිසිවක් යට හම්බ වෙන්නේ මේක කියා ගන්න බෑ. මේක කිව්වොත් මුළු සමාජෙම නිර්මල ධාර්මික දීපයක් බවට පත් වෙනවා. නිර්මල ධර්මයේ ඉස්මතු වුණොත්. එතනටයි අපි යන්න ඕනේ. කොයිතරම් මොන දේවල් කොහොම වුණත් අපි සත්‍ය දේශනා කරන්න ඕනේ. හැමෝම අපි දන්න සමහර අද මේ ගොඩාක් භික්ෂුන් වහන්සේලාට අද මේක වැටහිගෙන එන යුගයක්. ඔවුන්ටත් මේක ලොකු හයියක් වෙනවා මේ සත්‍ය ඉස්මතු කරන එක. ඒ නිසා තමයි අපි කිව්වේ මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂතාවය තුලින් යමෙක් දේශනා කරන එකේ පුදුම ඍජුභාවයක් තියෙනවා. ඇත්තටම ඍජුයි. බාහිර සත්‍යයක් නෙමෙයි. මේ අපිට මේ සූත්‍රය දිහා බලාගෙන කියන්න පුළුවන් ද බාහිර රූපය ඇත්තක් කියලා? බෑ. කියන්න බෑ. අපිට බොරු බණ කියන්න බෑනේ. එහෙනම් අපි ඇත්ත කියන්න ඕන. එතකොට මේ මාර සූත්‍රය පෙන්වන්නේ රාද රූපය ඇති කල්ලි මරණය හෝ මැරිය යුත්තා හෝ මැරෙන්නා හෝ වන්නේය. රූපේ තිබුණොත් බාහිර කෙනෙක් ඉන්නවා. කෙනෙක් හිටියොත් තමයි මරණයක් තියෙන්නේ. පැහැදිලිව මේ ටික තමයි මේ කියන්නේ. අපිට මේක මනාකොට පැහැදිලි. ඉතින් රූප වේදනා සංඥා සංකාර විඥාන පහටම මේ විදිහට තමයි කියන්නේ. මොකද මේ සේරම එකක්මයි. රූපේ කියන්නේ බාහිර රූපේ කියලා දෙනවා කියලා ගන්නවා කියන්නේ මෙතේ වේදනා සංඥා සංකාර වලින් තමයි විඥානය දැනගැනීම. මේ විඥානය දැනගන්නේ රූපය ඇත්ත කියන එක. ඇත්තක් කියලා ගත්තොත් එතන රැවටීම. නැතු මේක සිතුවිල්ලක් කියලා ගත්තොත් රැවටෙන්නේ නැහැ. බාහිර සිතුවිලි නැහැ කියලා දන්නවා. අන්න පජානාති. තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා යම් වේදේති තං සංජානාති යම් සංජානාති තං විතක්කේති යම් විතක්කේති තං විජානාති රැවටෙනවා බාහිරට. යම් විතක්කේති තං ප්‍රජානාති අන්න සත්‍ය දකිනවා හිතේ. මේක බාහිර නෙමෙයි මගේ හිත කියලා. අන්න යා නිවන් දකිනවා. එයා සත්‍ය දකින්න ඔයා ආවඩක් කරන්නේ. එයා ධාර්මිකයි. එයා තමයි බෞද්ධයා. අනිත් එක්කෙනා මිත්‍යා දෘෂ්ටිකයි. බාහිර ඇත්ත කරගෙන ඉන්න එක්කෙනා. හරි ඍජුයි මේ ධර්මේ. බාහිර ඇත්ත කරගෙන ඉන්න එක්කෙනා මිත්‍යා දෘෂ්ටිකයි. අද ගොඩක් භික්ෂුන් වහන්සේලා ඉන්නේ එතනමයි. දකින්න මේක විශාල කුළුගෙඩි පහරක් වෙන්න ඕනි. මේ බොරු බණ කියන අයට සත්‍ය ධර්මයේ ඉස්මතු කරන්න ඕනි. බාහිර ඇත්තක් කරගෙන ධර්ම දේශනා කරන්න බෑ. රූපය ඇත්ත කරගෙන බණ කියන්නත් බෑ. ඒක දකින්න ඕනි අසත්වම දකිත්වා කියනවා වගේ. ඉතින් මේ සූත්‍රය තුල බුදුන් වහන්සේ මෙන්න මේ විදිහට පැහැදිලි කරනවා රූපේ කෝරාද සති මාරෝ වා අස්ස මාරතෝ
වා සෝවා පන මිය